නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආනාපාන සති භික්ඛවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසාති. සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි, අද දවසේ ධර්මදේශනාව සඳහා මාතෘකා කළ ගාථාව මේ පින්වතුන්ලා කවුරුත් දන්නවා. තථාගත බුදුරජාණන් වහන්සේ නමකගේ දේශනාව තුළ ඇතුළත් වෙන අති සුවිශේෂී භාවනාවක් වෙන ආනාපාන සති භාවනාව ගැන කියවෙන ධර්ම කාරණාවක්. මේ ධර්ම කාරණාව තුළ භාග්‍යතුන් වහන්සේ කියනවා පින්වත්නි, ආනාපානස්සති භික්ඛවේ භාවිතා බහුලීකතා මහප්පලා හෝති මහානිසංසා. මහණෙනි, යම් කිසි කෙනෙක් ආනාපාන සතිය වඩනවා නම්, භාවිත කරනවා නම්, බහුලීකృత කරනවා නම්, ඒ කියන්නේ නැවත නැවත වඩනවා නම් මහත් ඵලයි මහානිසංසයි. තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා වෙච්ච දේශනා පාඨයක් තමයි මේ ආනාපාන සතිය මහත් ඵලයි මහානිසංසයි කියපු ධර්ම කාරණාව. පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්න කලින් සත්‍යයට සංස්කාර ධර්ම පිළිබඳව ගැඹුරු දැක්මක්, ගැඹුරු අවබෝධයක් ජීවිතේ නැහැ. සංස්කාර ධර්ම නිත්‍ය විදියටත්, ආත්ම විදියටත්, සුඛ විදියටත්, සුභ විදියටත් ග්‍රහණය කරගෙන යන සත්වයා හැමදෑමත් ලෝක විශේෂෙහි මුලා වෙවි යනවා. මෙච්චර දුක්ඛිත ලෝකය සැප විදියට දැනෙනවා, අනිත්‍ය ලෝකය නිත්‍ය විදියට දැනෙනවා, අනාත්ම ලෝකය ආත්ම විදියට දැනෙනවා, පිළිකුල් කළ යුතු ලෝකය සුඛ එකක් සැප එකක් කියලා බොහෝ ඇත්තන්ට පින්වත්නි දැනෙනවා. සමහරක් විට මම මේ ටික කිව්වහම ඔබ කල්පනා කරන්න පුළුවන් ඒත් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වා වගේ නෙමෙයි. අපිට මේ ලෝකේ අනිත්‍ය විදිහට දැනෙනවනේ. අපිට මේ ලෝකයේ දුක විදිහට දැනෙනවනේ. අපිට මේ ලෝකයේ අසුභ විදිහට, පිළිකුල් විදිහට දැනෙනවනේ. ඔව්. සමහරක් විට ඔබට එහෙම දැනෙනවත් ඇති. හැබැයි පින්වත්නි, සබ්බේ සංඛාරා, හැම සංස්කාර ධර්මයක් පිළිබඳවම ඔබට තාම හිම දැනෙන්නේ නැහැ. ඔබට බොහෝ සංස්කාර ධර්ම පිළිබඳව හිම දැනෙනවා ඇති. දැන් ධර්මයේ තුල ඉඳලා, ධර්ම මනසිකාර්යය තුල ජීවත් වෙලා, කල්යාණ මිත්‍රයෝ උණගැහිලා, කල්යාණ මිත්‍රයෝ එක්ක ධර්ම සාකච්ඡා කරලා, එතුලින් ඇතිවෙච්ච අවබෝධය ඔබ තුල සංස්කාර ධර්ම පිළිබඳව යම්කිසි ඥානයක් ඔබට ලැබලා දීලා ඇති. බුද්ධ ශාසනයක් තුල පින්වත්නි, කල්යාණ මිත්‍රයෙක් ලැබිච්ච බුද්ධ ශ්‍රාවකයාගේ ස්වභාවය ඒකයි. නමුත් නිවන් දකින්නවා කියන තැන පින්වත්නි, එතන ඉඳන් ඉතාම එහාට ගිය ස්ථානයක්. නිවන් දකින්නවා කියන තැන පින්වත්නි, ඔබ ඔය හිතන් ඉන්න තැනවත් වෙන මොකක්වත් නෙමෙයි. හැම සංස්කාර ධර්මයක්ම නේද නිවන් දකින්න ආසන්නයට ගිය ශ්‍රාවකයා සංකාර උපේක්ඛා ඥානය කියන එක උපදවා ගන්නවා. සංකාර උපේක්ඛා ඥානය කියලා කියන්නේ පින්වත්නි, හැම සංස්කාර ධර්මයක් පිළිබඳවම ඇලීමකුත් ගැටීමකුත් නැති අවස්ථාවක්. ඒ කියන්නේ හිතට අරමුණු වෙන හැම සංස්කාර ධර්මයක්ම ඒ පිළිබඳව ඇලීමකුත් නැහැ, ඒ පිළිබඳව ගැටීමකුත් නැහැ. අන්න ඔහුගේ හිත සංස්කාර පිළිබඳව මධ්‍යස්ථව පිහිටනවා පින්වත්නි. අන්නේ සංස්කාර පිළිබඳව මධ්‍යස්ථව පිහිටීමම සංකාර පිළිබඳව උපේක්ෂාවේ හිත පිහිටුවා කියනවා. අන්න ඒකට අපි කියනවා සංකාර උපේක්ඛා ඥානය කියලා. සංකාර උපේක්ඛා ඥානින්දලා නැවත නැවත අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණත්‍රය මෙනෙහි කරමින්, මනසිකාර කරමින් යන කෙනාට තමයි ක්‍රමානුකූලව අනුලෝම ඥානයත්, එතනින් ගෝත්‍ර භූ ඥානයත්, එතනින් මාර්ග ඥානයත්, අනතුරුව ඵලසිතත් උපදින්නේ. හරිද? එතකොට ඔබට පින්වත්නි, මේ මොහොතේ මේ වෙනකොට ඔබේ හිත ඔබ ආර්ය භාවයටපත් වෙලා නැත්තම්, ඔබේ හිතේ මේ වෙනකොට අර මම කියපු තැන හැම සංස්කාර ධර්මයක්ම ඇලීමකින් ගැටීමකින් තොරව ග්‍රහණය කරලා ඒ පිළිබඳව මධ්‍යස්ථව හිත පිහිටන තැනකට ඇවිල්ලා නැහැ. ඔබට බොහෝ සංස්කාර ධර්ම දුක විදිහටත්, අනිත්‍ය විදිහටත්, අනාත්ම විදිහටත් දැනෙනවා. හැබැයි තාමත් පින්වත්නි, ඔබ ළඟ එක ලැයිස්තුවක් ඉතුරු වෙලා තියෙනවා. මගේ දරුවා, මගේ අම්මා, මගේ තාත්තා, මගේ ගෙදර, මගේ වාහනේ
මෙන්න මේ සංස්කාර ධර්ම. අන්න ඒ වගේ පුංචි පුංචි සංස්කාර ධර්ම කීපයක් පිළිබඳව හෝ පින්වත්නි ඔබේ හිතේ ඡන්දය කියන එක තියෙනවා. තණ්හාව කියන එක තියෙනවා. ඒ දේවල් ඔබට උපාදානීය වෙන ස්වභාවය, ඒ අනුශය ඔබේ හිතේ තාම තියෙනවා. එහෙම තියෙන හේතුව තමයි ඔබට සංස්කාර පිළිබඳව නිවැරදි දැක්මක් නැතිකම. ඔබ නිවැරදි සංස්කාර පිළිබඳව ඔබට නිවැරදි දැක්මක් තිබුණා නම් පිටින් ඔබ කිසිම දවසක සංස්කාර විශේෂය ඇලෙන්නේ නැහැ. ඔබ කිසිම දවසක සංස්කාර විශේෂය ගැටෙන්නේ නැහැ. ඔබ සංස්කාර විශේෂය ඇලීමකුත් ගැටීමකුත් නැති වුණු දා ඔබේ හිත සංකාර උපේක්ඛා ඥානිය පිහිටනවා පින්වත්නි. එහෙනම් මේ වෙනකොටත් පින්වත්නි සාමාන්‍ය පෘථග්ජනියෙක්ගේ හිත හැම සංස්කාරයක්ම යථාර්ථවාදීව යථාර්ථයට අනුරූපීව දකින්නේ නැහැ. එහෙම දකින්න බෑ සාමාන්‍ය මනසකට එහෙම පේන්නේ නැහැ පින්වත්නි. ඒක තමයි අවිද්‍යාවේ ස්වභාවය. නේද? ඒක තමයි අවිද්‍යාවේ ස්වභාවය. අන්න ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ පින්වත්නි මෙන්න මේ සංස්කාර ධර්ම පිළිබඳව නිවැරදි දැක්මෙන් දකින්න. මේ සංස්කාර ධර්ම පිළිබඳව නිවැරදි දැක්මකට එන්න, නිවැරදි වැටහීමකට එන්න, යථාර්ථවාදීව අවබෝධ කරගන්න තමයි බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා භාවනාව කියන එක දේශනා කරන්නේ. මොකද භාවනාව තුල වෙන්නේ පින්වත්නි බුද්ධ ශාසනයේ භාවනාව තුල ඔබ කොයි පැත්තෙන් මොන විදිහකට ගියත් ඔබට අවසානයේදී නච කිංචි ලෝකේ උපාදීයති අනිශ්චිතෝච විහෙරති. මෙන්න මේ කියන තැනට ඔබේ හිතපත් වෙනවා. අනිශ්චිතෝච විහෙරති. අනිශ්චිතව වාසය කරනවා. ලෝකයේත් එක්ක හිටියට ලෝකේ අනිශ්චිත සහගතයි. නිශ්චය වෙන්නේ නැති තරම් හිතට. නචකින්චි ලෝකේ උපාදීයති. ලෝකේ කිසිම දෙයක් හිතට උපාදාන මට්ටමට එන්නේ නැහැ පින්වත්නි. ඒක උපාදානීය කරගන්නේ නැහැ නෙමෙයි. ඒ හිතට උපාදානීය වෙන්නේ නැහැ. වෙන්නේ නැති හේතුවයි සංස්කාර පිළිබඳ වැලීමක් නැහැ. සංස්කාර පිළිබඳ වැලීමක් නැති නිසා මේ පිළිබඳව ගැටණයක් නැහැ. ඇලීමයි ගැටීමයි දෙකම දුර වෙච්ච තැන හිත පිහිටලා තියෙන උපේක්ෂාවේ මධ්‍යස්ථ භාවය. අන්න එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් පින්වත්නි ලෝකයට පහළ වෙලා භාවනාව කියන එක දේශනා කරන්නෙම කුසල මනසිකාර්ය කියන එක දේශනා කරන්නෙම වෙන මොකක්වත් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. අවසානයේ ඔබේ හිත සංස්කාර පිළිබඳව ඇලීමක් නැති වෙන තැනට, ගැටීමක් නැති වෙන තැනට ඔබේ හිතපත් කරන්නයි තථාගත බුදු කෙනෙක් භාවනාව කියන එක දේශනා කළේ. එහෙනම් පින්වත්නි ඔන්න දැන් ඔබට තේරෙනවා බුදුරජාණන් වහන්සේ නමක් ඇයි අපිට භාවනාව කියන එක දේශනා කළේ කියලා නේ. ඒක මම බොහොම කෙටියෙන් සරලව කිව්වා. ඉතින් මේක නැවත නැවත අහලා මේක හොඳට විසඳ ගන්න ඕනි කාරණාවක්. බුදුරජාණන් වහන්සේ නමක් භාවනාව කියන එක ඇයි අපිට දුන්නේ? භාවනාව කියන එක ඇයි අපිට දුන්නේ කියලා කල්පනා කරගත්ත යෝගාවචරය තමයි භාවනාවේ වටිනාකම දැනගෙන පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුයුක්ත වෙලා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය වඩන්නේ. එහෙම නැති අය හැමදේම ධර්ම සාකච්ඡා කර ධර්මය ඉතින් එහෙම සාමාන්‍ය ජීවිත ගත කරනවා. ඉතින් ඉක්මන් භවයක නිවන් දකින්න බෑ. ඉක්මන් භවයක නිවන් දැකීම කියන එක වෙන්නේ නැහැ. එතුලින් රැස් වෙන කුසලයේ ධර්මඥානිය ඔබව කවදාක හෝ නිවනට එක්කන් යාවි. නමුත් පින්වත්නි මේ ලත් මිනිසත් භවය මේක නිවනට යොමු කරන්න නම් ඔබ කුසල මනසිකාරයක් තුලින් තමන්ගේ හිත සංස්කාර විශේෂෙහි හැකිලෙන ස්වභාවයට ඔබේ හිතපත් කළ යුතුමයි. අන්න එහෙම සංස්කාර විශේෂෙහි හිත හැකිලෙන තැනට හිතපත් කරන්න තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දේශනා කරපු ශ්‍රේෂ්ඨතම භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. යම්කිසි කෙනෙක් ආනාපාන සති කමඨහන වැඩුවොත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔහුට සතර සතිපට්ඨානියම වැඩෙනවා. සතර සතිපට්ඨානයේ වැඩිම තුල ඔහුට සප්ත බොජ්ජංග ධර්ම වැඩෙනවා. සප්ත බොජ්ජංග ධර්ම වැඩිමම ඔහුව නිවනට තල්ලු කරනවා. එහෙනම් කෙනෙකුට සතර සතිපට්ඨානයේ වැඩෙනවා කියලා කියන්නේ යා සංස්කාර අත්දකින්නවා කියන එක. සංස්කාර අත්දකින්නවා සංස්කාර යථාර්ථවාදීව දකින්නවා කියන තැනම පින්වත්නි ඔහුට සංස්කාර ධර්ම අතහැරනවා. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සවක්කාත බව පින්වත්නි. මුල මැද අග යහපත්ව දේශනා වෙලා තියෙන විදිය. හේතුඵල න්‍යායයට පටහනි නැති බව. එකකට එකක් ගැළපිලා අවසානයේදී එකම ප්‍රතිඵලයක් ලැබෙන බව මේක හරි ආශ්චර්යමත් ධර්මයක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ ආනාපාන සති කියන භාවනාව දේශනා කළේ ඇයි? ආනාපාන සති කර්මස්ථානීය වැඩිම තුල ලෝකයාට ලෝකයේ පිළිබඳව යථාර්ථය අවබෝධ වෙනවා.
තේරුණානේ? ලෝකයේ පිළිබඳව යථාර්ථය අවබෝධ කර ගැනීමට ආනාපාන සති කමඨාන දේශනා කළේ. එහෙනම් ආනාපාන සති කමඨාන අපිට කොච්චර වැදගත්ද කියන එක පින්වත්නි ඔබට එහෙනම් දැන් තේරෙනවා. අනික තමයි මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනා වෙලා තියෙන කර්මස්ථාන ඇතුළින් පින්වත්නි බොහෝ දෙනෙක් රුචි කරන, බොහෝ දෙනෙක් ප්‍රිය කරන, බොහෝ දෙනෙකුට ප්‍රතිඵල ලැබිච්ච, ඒ වගේම බොහෝ දෙනෙක්ට ප්‍රතිඵල නොලැබිච්ච හරි පුදුම භාවනාවක් මේ ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. මේකට බොහෝ දෙනෙක් රුචි කරනවා. හැබැයි පින්වත්නි මේ කර්මස්ථානීය පිළිබඳව මෙන්න මේ රුචි කිරීම නිසාමද කොහිද එක එක මතාන්තර හැදිලා එක එක්කෙනා පින්වත්නි එක පැත්තට ගහගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ අති සුපරිශුද්ධව තථාගත බුදුරජාණන් වහන්සේ පෙළ තුල මේක පින්වත්නි තාම පැහැදිලිව දේශනා කරලා තිබ්බත් කිසිම කෙනෙක් මේ පෙළට ගරු කරන්නේ නැතිව පින්වත්නි මේ කර්මස්ථානීය තමන්ගේ එකක් බවට පත් කරගෙන ෂෝට් කට් වලින් නිවන් දකින්න ගිහිල්ලා එක එක කෙටි මාර්ග කියලා පින්වත්නි මේ කර්මස්ථානීය විනාශ කරපු කාලයක් මේක. හැබැයි තවමත් මේ කර්මස්ථාන ඊටාම පිරිසිදුව කරන දේශකයාණන් වහන්සේලාත් නැතුව නෙමේ මේ ලංකා ධරණි තලයේ පින්වත්නි අපිත් මේ කර්මස්ථාන ඉගෙන ගත්තේ අපේ ගුරු ස්වාමීන් වහන්සේගෙන්. ඉතින් ඒ උන්වහන්සේලා තාමත් මේ කර්මස්ථානයේ මිනිස්සුන්ට හරි පැහැදිලිව පිරිසිදුව හේතුඵල ධහමට අනුරූපීව දේශනා කරමින් යනවා. නමුත් අර ෂෝට් කට් එකකින් නිවන් දකින්න පිරිස වැඩි වෙලා නිසා බොහෝ දෙනෙක් මේ කර්මස්ථානීය වරදවාගෙන ඉන්න ස්වභාවිකුත් දකින්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මම අද කල්පනා කළා මෙන්න මේ දේශනාව තුළ ඔබට ආනාපාන සතිය ගැන දැනගත යුතු බොහෝ දේවල් ඔබට අතහැරිච්ච, ඔබට මගහැරිච්ච, ඔබ දැනගත යුතුම දේවල් මේ ආනාපාන සති භාවනාව තුළ ඔබට කියලා දෙන්න මම මේ දේශනාව තුළ උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා මේ ධර්ම දේශනාව පින්වත්නි එකවරක් අහලා නවත්තන්න එපා. මේ ධර්ම දේශනාව ළඟ තියාගන්න. ඔබ ආනාපාන සති භාවනාව කරන කෙනෙක් නම් පින්වත්නි මේ ධර්ම කාරණා ටික ඔබේ හිතේ ධාරණය කරගන්න. ධාරණය කරගෙන නැවත මනස්කාරය කරලා බලන්න. ත්‍රිපිටකයේ පෙරලලා බලන්න. පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ පෙරලලා බලන්න. මේකේ බුදුරජාණන් වහන්සේ මේ කාරණා අතිශයින් සියුම්ම පින්වත්නි හරි පුදුම විදිහට දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපි දේශනාව පැත්තට හැරුණොත් පින්වත්නි ආනාපාන සති කියන භාවනාව තථාගත ධර්මයේ තුලම දෙවිධයකට දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආනාපාන සති භාවනාව ආකාර දෙකකට දේශනා කරලා තියෙනවා. එකක් සතිපට්ඨාන සූත්‍රයේ, අනිත් එක ආනාපාන සති සූත්‍රයේ. මේ ආකාර දෙක වෙන මොකක්වත් නෙමෙයි පින්වත්නි. සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සති දේශනාව පියවර 12කින් විස්තර කරලා තියෙනවා. හොඳට මතක තියාගන්න ඕනේ. සතිපට්ඨාන සූත්‍රයේ පියවර 12කිනුත් ආනාපාන සති සූත්‍රයේ පියවර 16කිනුත්. එකක පියවර 12යි, එකක පියවර 16යි. මෙන්න මේ ක්‍රම දෙකට ආනාපාන සති භාවනාව දේශනා කරලා තියෙනවා. එතකොට අපි මුලින්ම විසඳගත්තොත් එහෙම ඇයි මේ ක්‍රම දෙකක් බුදුරජාණන් වහන්සේ මේකට දේශනා කළේ කියලා. පින්වත්නි සමහර යෝගාවචරයෝ ඉන්නවා භාවනා කරගෙන ගිහිල්ලා ආනාපාන සතිය කරගෙන ගිහිල්ලා ප්‍රථම ධානයට සමවදිනවා. ප්‍රථම ධානයට සමවැදිලා ප්‍රථම ධානයෙන් නැගිටලා ඒ උපචාරයේ ඉඳලා පින්වත්නි ආනාපාන සති භාවනාව ඊටු ටිකක් කරගෙන ගිහිල්ලා ප්‍රථම ධානය පාදක කරගෙනම නිවන් දකින්න යෝගාවචරය පිරිසක් ඉන්නවා. ඊළඟට තවත් පිරිසක් ඉන්නවා ප්‍රථම ධානයෙන් නවතින්නේ නැහැ. චතුර්ථ ධානයෙම උපදවා ගන්නවා. ධාන හතරම උපදවලා අවසානයේදී සිව්පිලි සිඹියාපත් සහිතව ෂඩ්ඩවිඤ්ඤා සහිතවම නිවන් දකින්න ක්‍රමවේදය භාග්‍යතුන් වහන්සේ අනිත් කමඨාන තුල දේශනා කළා. එකකින් ප්‍රථම ධානීය දක්වා හිත දියුණු කරලා ප්‍රථම ධානීය ඉඳලා විදර්ශනා කරගෙන ගිහිල්ලා නිවන් දකින්න විදිහත් අනිත් එකෙන් චතුර්ථ ධානය උපදවාගෙන ධාන හතරම උපදවාගෙන සිව්පිලි සිඹියාපත් සහිතවම නිවන් දකින්න මාර්ගය තමයි තථාගත බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ක්‍රම දෙක තුල දේශනා කළේ. පින්වත්නි පියවර 12 කමඨාන වඩන කෙනා පළවෙනි ධානයට සමවැදිලා පළවෙනි ධානය ඉඳලා විදර්ශනා කරනවා. පියවර 16 කමඨාන වඩන කෙනා පළවෙනි ධානය ඉඳන් විදර්ශනා කරන්නේ. එයා චතුර්ථ ධානයෙම උපදවලා එතන ඉඳන් විදර්ශනා කරගෙන ගිහිල්ලා නිවන් දකිනවා. එතකොට අපි අද කතා කරන්න යන්නේ මේ පියවර 12 කමඨානෙනුයි 16 කමඨානෙනුයි කුමන කමඨාන ගැනද? හොඳයි.
මේ බලන්න පින්වත්නි. මේ කර්මස්ථාන දෙකේ හරි ලස්සන සංසිද්ධියක් තියෙනවා. හරි. ඒ තමයි පින්වත්නි මේ කමඨහන් දෙකේම පළවෙනි පියවර හතරම සමානයි. දැන් අපි ගත්තොත් එහෙම පින්වත්නි පළවෙනි එක කමඨහනක මං කියවනේ පියවර 12ක් තියෙනවා කියලා. අනිත් කමඨහනේ පියවර 16යි. පින්වත්නි පියවර 12ක් තියෙන කමඨහනේ පළවෙනි පියවර 4 සෝ සතෝ වාස්ස සති සතෝ පස්ස සති දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති රස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමිති පජානාති. ඊළඟට තුන්වෙනි පියවර සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති පස්ස සිස්සාමිති සික්කති. හතරවෙනි පියවර පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති පස්ස සිස්සාමිති සික්කති. මේක තමයි ආනාපාන සති භාවනාවේ පළවෙනි පියවර 4. පින්වත්නි පියවර 12 කමඨහනි පළවෙනි පියවර 4ත් මේකයි. පියවර 16 කමඨහනි පළවෙනි පියවර 4ත් මේකමයි. කිසිදු වෙනසක් නැහැ. එහෙනම් මේ දෙකෙන් මොකක් කළත් පින්වත්නි ඔබට අනිවාර්යයෙන්ම මේ පළවෙනි පියවර 4 කරන්න වෙනවද නැද්ද? ඔබට අනිවාර්යෙන් මේ පළවෙනි පියවර 4 කරන්න වෙනවා. පින්වත්නි කෙනෙක් මේ පළවෙනි පියවර 4 කරලා ඉවර වෙනකොට එයාගේ හතරවෙනි පියවරින් පස්සේ එයාට ලැබෙනවා ප්‍රථම ධානය කියන උත්තරී මනුස්ස ධර්මය. එයාගේ හතරවෙනි පියවර සම්පූර්ණ වෙන්නේ ප්‍රථම ධානය කියන උත්තරී මනුස්ස ධර්මයෙන්. තේරුණාද? එහෙනම් මේ භාවනා දෙකෙන් මේ කර්මස්ථාන ආකාර දෙකෙන් කුමක් කරගෙන ගියත් අනිවාර්යෙන් එයාට ප්‍රථම ධානයට යන්න සිද්ධ වෙනවමද නැද්ද? සිද්ධ වෙනවමයි. ප්‍රථම ධානයට යන්න සිද්ධ වෙනවමයි. ප්‍රථම ධානයට ගිහිල්ලා තමයි යෝගාවචරය තීරණය කරන්නේ විදර්ශනා කරගෙන ගිහිල්ලා නිවන් දකින්නවා නම් අර ඊතුරු පියවර 8 සම්පූර්ණ කරලා පළවෙනි කර්මස්ථාන ආකාරයෙන් නිවන සම්පාදනය කරනවා. නෑ මම චතුර්ථ ධානයත් අරගෙනම නිවන් දකින්නවා කියලා හිතන යෝගාවචරය පින්වත්නි ප්‍රථම ධානයෙන් නවතින්න නැතුව අර 16 පියවරේ කමඨහන අරගෙන ඒ ආකාරයෙන් තමන්ගේ හිත සුද්ධ භාවයටපත් කරලා නිර්වාණය සම්පාදනය කරනවා. එහෙනම් පින්වත්නි ඔන්න අපිට තියෙනවා එක කතන්දරයක් තේරුම් ගන්න. අපි ආනාපාන සතිය මොක කළත් පින්වත්නි ප්‍රථම ධානීය වෙනකන් තියෙන කර්මස්ථානීය ඒකාන්තයෙන් සිද්ධ කරන්නම ඕනි. ප්‍රථම ධානය කියන හන්දියට ගිහිල්ලා තමයි අපිට හුස්මක් ගන්න පුළුවන්. අපි මේ පාරේ යනවද අනිත් පාරේ යනවද කියලා. ඉතින් ඒ නිසා මම අද මේ දේශනාව තුළ පින්වත්නි ඔබ එක්ක කතා කරන්නේ ඔබට කියලා දෙන්නේ ආනාපාන සතියේ පළවෙනි පියවර 4 සම්පූර්ණ කරගෙන ප්‍රථම ධාන මට්ටම දක්වා හිත දියුණු කරගන්න ක්‍රමය. ආනාපාන සතියේ පළවෙනි පියවර 4 සම්පූර්ණ කරගෙන ප්‍රථම ධානය දක්වා හිත දියුණු කරගන්න ක්‍රමය. පින්වත්නි ඔබට මේ පළවෙනි පියවර 4 කරලා ඉවර වෙනකොට ප්‍රථම ධානය කියන එක විතරක් නෙමෙයි ලැබෙන්නේ. පළවෙනි පියවර 4 ඔබ ඉවර කරනකොට පින්වත්නි ඔබට කායානුපස්සනාවක් කය අනුවගිය සිහියකුත් උපදින්න ඕනි. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ කිව්වේ ආනාපාන සතිය වැඩිම තුල මහණෙනි සතර සතිපට්ඨානියම උපදිනවා. ආනාපාන සතිය වැඩිම තුල සතර සතිපට්ඨානිය උපදිනවා. පළවෙනි පියවර 4 ඉවර වෙනකොට ඔබට කය පිළිබඳව වූ සිහියක් ලැබිලා තියෙන්න ඕනි. ඒක තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කමඨහනේ තියෙන අතිසියුම් පින්වත්නි තැනක්. මේ කර්මස්ථානීය දේශනා කරලා ඉවර වෙනකොටම ඔබට තේරෙවි පළවෙනි පියවර 4 ඉවර වෙනකොට ඔබට ප්‍රථම ධානයත් ලැබෙන බව. ප්‍රථම ධානයේ පමණක් නෙමෙයි ප්‍රථම ධානයේ එක්ක ඔබට පළවෙනි වතාවට පින්වත්නි මෙතෙක් කාලයක් ඔබ තුල නූපදිච්ච කය පිළිබඳව වූ සිහියක් ඔබට උපදින බව. හරි මෙන්න මේක තමයි මේ කර්මස්ථානයේ ප්‍රතිඵල දෙක පින්වත්නි. ඔන්න අපේ ප්‍රතිඵල මොනවද? අපේ බලාපොරොත්තු මොනවද මේ කමඨහන කිරීම තුළ? කය පිළිබඳව වූ සිහියක් උපදින්නත් ඕනේ. ප්‍රථම ධානය මට්ටම ඉපදිලා තියෙන්නත් ඕනි. තේරුණා නේද? හොඳයි. දැන් ඔබට පින්වත්නි මතක් කළ යුතු කාරණා කීපයක් තියෙනවා. මම කියවනේ අර මේ ආනාපාන සතිය කියලා කියන්නේ විවිධ කතා බහට ලක් වෙච්ච කමඨහනක් කියලා. පින්වත්නි අද මේ වෙනකොට නන් දෙසින් නැහෙන කර්මස්ථාන අතර මේ ආනාපාන සතිය එක එක විදිහට දේශනා වෙලා තියෙනවා. නමුත් අපිට කවුරුත් දේශනා කරපු එකක් වැඩක් නැහැ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව පෙළ තුල ඉතාම පැහැදිලිව මේ කමඨහනේ පළවෙනි පියවර 4 සම්පූර්ණ කරන විදිහත් එතුලින් ප්‍රථම ධානය මට්ටමට හිත නැගෙන විදිහත් දේශනා කරලා තියෙනවා. ඒක හරි පුදුම දේශනාවක්. ඒක කරලම බලන්න ඕනේ පින්වත්නි. ඒක කරලම බලපු කෙනෙක්ට පින්වත්නි බුදුරජාණන් වහන්සේ
මේ කමඨහන මීට වඩා ලේසි ක්‍රමයක් තිබ්බනම් වඩන්න. තේරුණා නේද? බුදුරජාණන් වහන්සේ මේ කමඨහන මීට වඩා ලේසි ක්‍රමයක් තිබ්බනම් පින්වත්නි අපිට මේක දේශනා කළන්නේ නැහැ. තථාගත බුදු කෙනෙක් මහා කරුණාවෙන් එහෙනම් අර ලේසි කමඨහන පින්වත්නි අපිට ඒකාන්තයෙන් දේශනා කරනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දැකපු සරලම ලේසිම පියවර තමයි උන්වහන්සේ මේ ආනාපාන සතියට පෙරලලා සෝ සතෝ වස්ස සති පස්ස සති දීගං වා රස්සං වා කිය අපිට ක්‍රමානුකූලව දේශනා කළේ. ඒ නිසා මෙන්න මේකේ යම්කිසි කතිකාවතක් ඇති වෙන තැනකුත් තියෙනවා. මේ කතිකාවත තුල සමහර විට පින්වත්නි මේ දේශනාව සමාජය තුලින් ප්‍රතික්ෂේප වෙන්නත් පුළුවන්. ඒකට හේතුව අර තමන් අල්ලගත්ත සම්ප්‍රදායට පහර වදිනකොට පින්වත්නි බොහෝ දෙනෙක් අර මේ ඇවිස්සෙනවා. ඉතින් මේක අවසන් කියන එකක් නෙමෙයි කාවවත් තමන් හිත කය වචනේ පාලනය කරගෙන මේ දේශනාව හොඳට ඇහුවොත් පින්වත්නි ඔබට තේරෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය මොන තරම් ආශ්චර්ය සහගතකක්ද කියලා. හරි. හොඳයි. එහෙනම් අපි බලමු පින්වත්නි ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ආනාපාන සති කමඨහන දේශනා කළේ කියලා. ඊට කලින් මම ඔබට එක දෙයක් කියන්නම්. පින්වත්නි මම ඔබට කිව්වා මේ කර්මස්ථාන ඉවර වෙනකොට පළවෙනි පියවර 4 සම්පූර්ණ වෙනකොට ඔබට ලැබෙනවා කියලා ප්‍රථම ධානය. ඔබ දැන් හිතයි ප්‍රථම ධානය කියන එක අද පින්වත්නි එක්තරා විදියකට විහිළුවකට ලක් වෙලා නෙනේ. නමුත් පින්වත්නි මේ ධාන මාර්ග ඵල කියන ඒවා මේ ලෝකේ තාම තියෙන දේවල්. තථාගත ධර්මයේ අකාලිකයි පින්වත්නි. ඔබ යම් කාලයක මේ මාර්ගයේ වඩනවා නම් ඒ කාලේ ඔබට ප්‍රතිඵල මේකේ ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අද මේවා විහිළුවකට ලක් වෙලා සමහරු ධානය ලැබුවා කියලා සහතික දෙනවා. සමහරු කියලා තියෙනවා ධානය ලැබනකොට ඉතින් කියන්නත් ලැජ්ජයි. මේ නමුත් මේක ඉතින් නොකියත් බෑ. සමහරු කියලා තියෙනවා මේ ධානය ලැබනකොට බඩබුරුල් වෙලා යනවා කියලා. ඉතින් මේවා පින්වත්නි පුදුම හාස්‍යජනක කතා. මේවා පින්වත්නි ඔබ මේවා අනුමෝදන් වෙන්න එපා. ඔබ මේවා අනුමෝදක් වෙන්නෙම ඔබට මේ ධාන සමාපatti මාර්ගඵල ගැන නිසි අවබෝධයක් නැති නිසා. ඒ නිසා පින්වත්නි ඔබ මේක දකින්න. ඔබ මේක නුවණින් දැක්කොත් ඔබ මේක නුවණින් අවබෝධ කළොත් ප්‍රත්‍යක්ෂ කළොත් ඉතින් ඔබ කිසිම විදිහක මිත්‍යා දෘෂ්ටියකට අහු වෙනවා කියලා එකක් වෙන්නේ නැහැ. මොකද ඔබ ප්‍රායෝගිකව මේ අත්දැකීම අත්විඳලා තියෙනවා. ඒ නිසා පින්වත්නි ධාන මාර්ගඵල කියනවා මේ ලෝකෙට අබහුවේ නැහැ. ඔබ අදටත් මේ මාර්ගයේ වැඩුවොත් ඔබට ඒකාන්තයෙන් පින්වත්නි මේ ස්ථාන වලට ළඟා වෙන්න මේ තැන් ස්පර්ශ කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. පින්වත්නි මම ඔබට මුලින්ම කියලා දෙන්නම් ධානයක් කියන්නේ මොකක්ද කියලා. ඔබ දැනගත යුතුමයි ධානයක් කියන්නේ මොකක්ද කියලා මේ කර්මස්ථානීය වඩන්න කලින්. ඔබ අහලා තියෙන පරිදිම ධානයක් කියන එක පාලියෙන් විස්තර කරනවා සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති කියලා. සවිතක්කං සවිචාරං විතර්ක සහිත විචාරය සහිත පීති සුඛ ඒකග්ගත. මෙන්න චෛතසික ධර්ම පහ. ප්‍රථම ධාන කියන හිතේ යෙදෙන්න අති ප්‍රබල චෛතසික පහක් ගැන තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේකේ චෛතසික ධර්ම පහ තමයි විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන පහ. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන චෛතසික ධර්ම පහ. මේ පහ ක්‍රමානුකූලව පින්වත්නි අපි දැන කියා ගන්න ඕනි. මොකද අපි මේ කර්මස්ථානීය වඩලා පළවෙනි ධ්‍යාන මට්ටමට හිත අරගෙන යනකොට ඔබ මේ පහ දැනගෙන හිටියොත් තමයි ඔබ දන්නේ පින්වත්නි මම මේ අදාළ තැනට හිත ගෙනාවා කියලා. එහෙම නැත්නම් ඔබ සමහරකට ධ්‍යානයට සමවදී ඔබ දන්නේ නැහැ ධ්‍යානංග ප්‍රත්‍යවේක්ෂා කරන්න දන්නේ නැති නිසා ධ්‍යාන අංග මොනවද කියලා දන්නේ නැති නිසා ඔබ දන්නේ නැහැ මම ප්‍රථම ධ්‍යානයට ආවද කියලා. ඒ නිසා මෙන්න මේ ප්‍රත්‍යවේක්ෂාව කිරීමට තමයි බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපිට ප්‍රථම ධ්‍යානීය කියන එකේ තියෙන ප්‍රබල චෛතසික ධර්ම පහ ගැන දේශනා කළේ. විතක්කය, විචාරය, පීති සුඛ ඒකග්ගත. මේක ඉතින් ඔබට මේ චෛතසික ධර්ම පහ ගැන ඕන තරම් තොරතුරු හොයාගන්න පුළුවන්. නමුත් මම ඔබට ප්‍රායෝගික තලයෙන් මේක කියලා දෙන්නම් පින්වත්නි. ඔබට තේරුම් ගන්න පුළුවන් විදිහට ජීවිතේ මේක වඩන්න පුළුවන් විදිහට ඔබට කියලා දෙනවා නම් විතක්කය කියලා කියන්නේ පින්වත්නි අරමුණු කරන ස්වභාවය. හිත යමක් අරමුණු කරන ස්වභාවය. තේරුණා නේද? විතක්කයේ ස්වභාවය තමයි යම් කිසි අරමුණක් අරමුණු කර දෙන ස්වභාවය. හරිද? විචාරය කියලා කියන්නේ අර අරමුණු කරපු අරමුණෙහිම හැසිරෙන ස්වභාවය. විතක්කයේ පින්වත්නි අරමුණු කර දෙනවා. විචාරය කරන්නේ අර අරමුණු කරලා දීපු අරමුණේම හැසිරෙනවා.
ඔන්න ඕක තමයි ওই චෛතසික ධර්ම දෙකේ තියෙන සරල ස්වභාවය, සරල ප්‍රායෝගික බව. තේරුණානේ? විතක්කය කියලා කියන්නේ මොකද්ද? යමක් අරමුණු කරන ස්වභාවය. විචාරය කියලා කියන්නේ අරමුණු කරපු තැන හැසිරෙන ස්වභාවය. හරිද? එතකොට විතක්ක ਵਿਚාර කියලා කියන්නේ පින්වත්නි ඔන්න ඔය දෙකට. තේරුණා නේද? කමඨාන ඉවර වෙනකොට මම ඔබට කියලා දෙන්නම් පීති සුඛ සහ ඒකග්ගතා කියන්නේ මොකක්ද කියලා. දැනට ඔබ මතක තියාගන්න විතක්කය කියලා කියන්නේ යමක් අරමුණු කරන ස්වභාවය, විචාරය කියලා කියන්නේ අරමුණු කරපු දෙයි අරමුණු කරපු තැන හැසිරෙන ස්වභාවය. හරිද? හොඳයි. ඔබ ප්‍රථම ධානයට යනකොට පින්වත්නි ඔන්න දැන් ඔබට මේක කිව්වට ඔබේ ඔළුවට ගියේ නැහැ. ඔබට දැන් මේකේ ඡායාවක් විතරක් තියෙනවා. ප්‍රථම ධාන මට්ටම විස්තර කරනකොට පින්වත්නි මම ඔබට කියලා දෙන්නම් විතක්කය කියන එක මොකද්ද මෙතන යෙදුනේ? විචාරය කියන එක කොහොමද මෙතන යෙදලා තියෙන්නේ කියලා. තේරුණා නේද? හොඳයි. ආනාපාන සති භාවනාව පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අරඤ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා පළවෙනි කොන්දේසිය. ආනාපාන සතිය වඩන යෝගාවචරය එක්ක ආරණ්‍යයකට යන්න ඕනි, නැත්නම් රුක්ක මූලයකට යන්න ඕනි, නැත්නම් ශුඤ්ඤාගාරයකට යන්න ඕනි. මේ පින්වත්නි මේක සරලවම කියනවා නම් භාග්‍යතුන් වහන්සේ මේ කියන්නේ ආනාපාන සතිය වඩන යෝගාවචරය නිහඬ පරිසරයක මනුස්ස වාසය ටිකක් අඩු පරිසරයක තමන්ගේ මනස ඒකාග්‍ර කරගන්න පුළුවන් පරිසරයක මේ භාවනාව කළ යුතුයි කියලා. ඔන්න ලියා ගන්නවා නම් ලියා ගන්න, මතක තියා ගන්නවා නම් මතක තියාගන්න. ආනාපාන සතිය වඩන ඔබේ පළවෙනි නීතිය ඔබට ලැබෙන හුදකලා නිහඬ පරිසරයක් ඔබ සොයාගත යුතුයි. හරිද? හොඳයි. ඒක තමයි අරඤ්‍ය රුක්ක මූල ශුඤ්ඤාගාර කියලා කිව්වේ. ආරණ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා පල්ලංකං ආභුජිත්වා. පළඟක් බැඳ ගන්න ඕනි. තේරුණා නේද? උජුං කායං පනිදාය. ඒ පළඟ බැඳ ගන්නකොටත් කොහොමද බැඳ ගන්න ඕනි? උඩුකය ඍජුව තියෙන විදිහට. දැන් මේ කියුව පින්වත්නි එරමිය ගොතා ගන්න කියලා එහෙම නෙමෙයි. හරිද? පළඟක් බැඳ ගන්න කියලා කිව්වේ පින්වත්නි වෙන මේ භාවනාව සතර ඉරියව්වෙන්ම කරන්න පුළුවන් භාවනාවක් නෙමෙයි. ඒ කාන්තෙන් ඔබ මේකට පර්යංකය කියන එක. කියන්නේ ඉඳගෙන භාවනා කිරීමකින් ඉරියව්ව තෝරාගත යුතුමයි. මේක මූලික වශයෙන් වඩන්න. පස්සේ කාලෙකදී ඔබට මේ නිමිත්ත පුදුනාට පස්සේ සිහිය පුදුනාට පස්සේ මේකේ අනේන ගමන් උනත් වර්ධනය කරන්න පුළුවන්. නමුත් වර්ධනය කරන තාක් වර්ධනය කරන තුරු ඔබ ඒකාන්තයෙන්ම පර්යංකයක් ඉඳගෙන භාවනා කරන ආසනයක් හදාගත යුතුමයි. ඒ ඉඳගන්න ඉරියව්ව ඔබ ඉඳගත්තට පස්සේ උජුං කායං පනිදාය. උඩුකය ඍජුව තියෙන්නත් ඕනි. ඒක තමයි දෙවෙනි නීතිය. තේරුණානේ? දෙවෙනි නීතිය පර්යංකයක් බඳ ගන්න ඕනි. ඒ ඉඳගන්න පර්යංකය තුල ඔබේ උඩුකය ඍජුව තියෙන්නත් ඕනි. ඉතින් ඔබට පින්වත්නි මෙතනදී පුංචි ගැටලුවක් එන්න පුළුවන් වයසත් එක්ක. ඔබට පුළුවන් නම් එරමිනිය වගේ එකක් ගොතා ගන්න. ඒක අතිශයින්ම සුදුසුයි මේ භාවනාවට. ඒ මොකද එරමිනිය ගොතා ගත්තාම කොන්ද නිකම්ම ඍජු වෙනවා. ඉතින් එහෙම අමාරුවයි ඉන්නවා නම් පින්වත්නි ඔබට පුළුවන් පුංචි බංකුවක් පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් ගොඩ උස බංකුවක් නෙමෙයි. පුංචි බංකුවක් පාවිච්චි කරලා පින්වත්නි දනිස් දෙක බිම ගෑවෙන්න හොඳට ඉඳගත්තාම ඔබේ කොන්ද කෙලින් වෙනවා. ඔබට ওই දැනෙන ශාරීරික අපහසුතාව නැති වෙලා යනවා. අපි මේ අම්මලා තාත්තලා ඉන්නවා නම් අම්මේ පුටුවක් උඩට හරි වෙලා කමක් නැහැ. අවශ්‍ය වෙන්නේ ඉඳගෙන ඉඳීමේ ඉරියව්වක් තියෙන්න ඕනි. කොන්ද කෙලින් තියෙන්න ඕනි. හේතු වෙන්නත් පින්වත්නි එපා. ඒ මොකද හේතු වීම තුළ ආනාපාන නිමිත්ත ගැනීමේදී පුංචි ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඉතින් ඔබට අර කොන්ද කෙලින් තියාගන්න මුල් කාලේ අපහසුයි නම් ඒක පුරුදු වෙන්න හේතු වුණාට වගේ කමකුත් නැහැ. ඉතින් වඩා සුදුසුයි අර මං කිව්වා වගේ පුංචි බංකුවක් කොෂන් දෙකක් විතර තියාගෙන කොන්ද කෙලින් තියෙන විදිහට පරයන්කාසනයක් සාදා ගැනීම. ඉතින් ඔන්න ඕක තමයි දෙවෙනි නීතිය. ඊළඟට උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. කර්මස්ථානයට අභිමුඛව සිහිය පිහිටවා ගන්න ඕනි. කියන්නේ ඔබ හිතෙන් පින්වත්නි ඔය හිතේ තියන් ඉන්න ඔක්කොම ප්‍රශ්න ටික පින්වත්නි සුළු මොහොතකට පැත්තකින් තියාගන්න හිතටම තරවටු කරලා මම දැන් මේ වෙලාවේ ආනාපාන සතිය වඩන්න යන්නේ ඒ කර්මස්ථානයේ අභිමුඛ කරලා සිහිය පිහිටවාගත යුතුයි. මොන ඕක තමයි තුන්වෙනි නීතිය. ඉතින් පින්වත්නි ආනාපාන සති භාවනාවට මේ නීති තුන ඉතාම වැදගත්. මම ඔබට ඉස්සරහට යනකොට කියලා දෙන්නම් බුදුරජාණන් වහන්සේ ඇයි මේ නීති තුන දැම්මේ කියලා. උජුං කායම් පනිදාය කියලා කිව්වේ ඇයි? පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කිව්වේ ඇයි? ඊට පස්සේ අරඤ්‍යගත වෙන්න කියලා කිව්වේ ඇයි කියලා. ඉතින් ඔන්න මෙහෙම ඉඳගත්තු යෝගාවචරයා භාවනාව ඊට පස්සේ භාගතුන් වහන්සේ කියනවා සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති.
ඔහු සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙළනවා. සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙළනවා. මේක තමයි කර්මස්ථානය. පින්වත්නි, දැන් ඔබ ඔන්න කල්පනා කරලා බලන්න. ඔබ S2 වහගන්නකෝ. ඔබ S2 වහගෙන කල්පනා කරලා බලන්න. සිහියෙන් හුස්ම ගත්තාම ඔබට දැනෙනවද ඔබ හුස්ම ගත්තා කියලා? සිහියෙන් හුස්ම හෙළලා බලන්න පින්වත්නි, ඔබට දැනෙනවද ඔබ සිහියෙන් හුස්ම හෙළුවා කියලා? ඔබට යම් මට්ටමකට දැනෙනවා පින්වත්නි. හැබැයි මතක තියාගන්න, ඔබේ හිත පින්වත්නි යම් තාක් දුරකට විසිරිච්ච හිතක් නිසා, ඍජු ඒකාග්‍රභාවයක් හිතේ නැති නිසා ඔබට පින්වත්නි එක්වරම මේක කරන්න බෑ. අන්න ඒ එක්වරම කරන්න බැරි වීම තුල පූර්වාචාරින් වහන්සේලා පින්වත්නි අපිට මේ කර්මස්ථානීය කරන්න පුංචි පහසුවක් හදලා දෙනවා. ඒ පහසුව තමයි පූර්වාචාරින් වහන්සේලා දැක්කා. උන්වහන්සේලාත් මේක කළා. කරනකොට උන්වහන්සේලා දැක්කා මේ එක පාරටම යෝගාවචරයේට ආධුනිකව හුස්ම හිත පිහිටවන්න අමාරුයි. හුස්මට හිත පිහිටුවාම එක තැන්වල හිත දුවනවා පින්වත්නි. ඒ නිසා මෙන්න පූර්වාචාරින් වහන්සේලා අපිට දේශනා කරලා තියෙන අට කතා ටීකා තුල නාසිකාව අග්‍රයේ හිත පිහිටවා ගන්න කියලා. තේරුණානි? හොඳට මතක තියාගන්න. මේක බුදුරජාන් වහන්සේගේ කර්මස්ථානීය පෙළෙහි ඍජුව කියලා නැති වුණාට පූර්වාචාරින් වහන්සේලා අපිට මේක කිව්වේ මේ කර්මස්ථානීය වඩන්න පහසුවක් වෙන්නමයි. පින්වත්නි ඇත්තටම මේක පහසුයි. මේ ක්‍රමය ඉතාම සාර්ථකයි, ඉතාම නිවැරදියි. ඒකට හේතුව තමයි හුස්ම කියන එක මේ ශාරීරියේ ඇතුළට යන්නේ නාසිකාව අග්‍රේ මුල් වෙලා. එතකොට හුස්ම කියන එක මේ ශරීරයෙන් එළියට එන්නේ නාසිකාව අග්‍රේ මුල් වෙලා. තේරුණාද මං කියන එක? එහෙනම් නාසිකාව අග්‍රේ මුල් වෙලාම ඇතුළට යන, නාසිකාව අග්‍රේ මුල් වෙලාම එළියට එන මේ හුස්ම අපිට අල්ල ගන්න පුළුවන් ලේසිම තැන තමයි නාසිකාව අග්‍රේ කියන එක. හරියට පින්වත්නි නුවරකට ඇතුල් පිට වෙන මිනිස්සු ගණන් කරන්න කියලා රජයෙන් අපිට නියෝගයක් කළොත් පින්වත්නි අපිට නුවර පුරාම ඇවිද ඇවිද ඕක කරන්න බෑ. ඒ නිසා අපි මොකද කරන්නේ? දොර ගාවට වෙලා දොර දිහා බලන් ඉන්නවා ඇතුළට කීයක් ගියාද එළියට කීයක් ආවද කියලා. අන්න එහෙම ඉන්න කෙනාට පින්වත්නි කිසිදු අපහසුතාවයක් නැතුව නුවරට ගිය කට්ටියත් ඇතුළට එළියට ආපු කට්ටියත් දිහා බලන් ඉන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ වගේ මේ යෝගාවචරය ශාරීරිය කියන නුවර ඇතුළට යන හුස්ම කියන මිනිසුන් දිහා ඒ ඇතුළු වෙන පිට වෙන දොර දිහාවට හිත යොමු කරලා පින්වත්නි නාසිකාවග්‍රේ හිත පිහිටවාගෙන වාසය කරනවා. අන්න යා නාසිකාවග්‍රේ දිහා බලාගෙන සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙළනවා. මෙන්න මේ පියවරේදී පින්වත්නි ඔබ කරන වැරදි කීපයක් තියෙනවා. බලන්න ඔබට ආනාපාන සතිය තාම කරන්න බැරි වුණා නම් ඔබ තුළ මේ වැරද්ද තියෙනවද කියලා බලන්න. ඔබට ආනාපාන සතිය තාම වර්ධනය කරගන්න බැරි වුණා නම් හිතපු මට්ටමට ඔබ තුළ මේ වැරද්ද තියෙනවද කියලා බලන්න. මේ වැරද්ද ඔබ තුළ තියෙනවා නම් මේ වැරද්ද ඔබ හදාගන්න. ඔබට ආනාපාන සතිය ඉස්සරහටම යන්න පුළුවන් වේවි. පින්වත්නි බොහෝ දෙනෙක් මේ පියවර කරනකොට මෙන්න මෙහෙම කරනවා. එක හුස්මක් අරගෙන ඉවර වෙලා ඔන්න එකක් ගත්තා. දැන් හරි. ඊළඟට ඔන්න හෙලනවා ඊළඟ එක. ඔන්න හෙලලා හප්පේ යටි යාන්තම් ඔන්න එකක් හෙලා ගත්තා කිය නේද? අර හුස්මත් එක්ක කතා කරනවා. ඒකට කියනවා හුස්මට කමෙන්ටරි කරනවා කියලා. හුස්මක් ගියාම ඒකට කමෙන්ටරි එකක් කරනවා. අර ක්‍රිකට් මැච් වල පින්වත්නි 4 එකක් ගැව්වහම ගහලා ඉවරුනාට පස්සේ ආපහු නේද කමෙන්ටරි කරනවනේ. කමෙන්ටරියක් තියෙනවා. ඔන්න 4 පාරක් ගැහුවා කියලා. පින්වත්නි ඔබත් එහෙමයි මේ හුස්මත් එක්ක ඔට්ටු වෙන්න ගියාම. හුස්මක් අරගෙන ඔබ ඒකට පින්වත්නි වටිනාකම් දෙන්න යනවා. හප්පේ යටි යාන්තම් එකක් ගත්තා. ඔන්න දෙකක් එළියට දැම්මා. දැම්මට සිහිය පිහිටවා ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. දැන් ඇතිද දන්නේ නැහැ කිය පින්වත්නි ඔබ වෙන වෙන දේවල් කල්පනා කරනවා. භාග්‍යතුන් වහන්සේ කමඨහන තුල දේශනා කළේ සිහියෙන් හුස්ම ගන්න, සිහියෙන් හුස්ම හෙලන්න. එච්චරයි. පින්වත්නි මේ ගන්න එක කතා කරන්න එපා. ආනාපාන සතිය කියලා කියන්නේ වේදනාවත් එක්ක වැඩෙන කමඨහන. එහෙනම් ඔබ මේ කර්මස්ථානීය පින්වත්නි ඔබට දැනෙන වේදනාව විඳලා හුස්ම ස්පර්ශ වෙනකොට දැනෙන වේදනාව ගැන සිහියෙන් ගන්නවා. හෙලනකොට ඒ හෙලන වේදනාව ගැන සිහියෙන් එළියට දානවා. එච්චරයි. එතනින් එහාට කිසිම දෙයක් පස්සේ දුවන්න එපා කමඨහනිය. සිහියෙන් හුස්ම ගන්නකොට දැනගෙන ගත්තා කියලා හුදු ගත්තට පස්සේ ඉවරයි පින්වත්නි. ඒක එතනම නිරුද්ධ කරලා දාන්න. ආයි ඒ පස්සේ හිතයි අරන් යන්න එපා. ඊට පස්සේ හෙලන හුස්ම හෙලන්න දෙන්න. හෙළුවට පස්සේ හුස්ම පිට වුණා කියලා පින්වත්නි ආපහු ඒක පස්සෙන් යන්නේ නැතුව අර හෙලපු ෂණයෙන්ම කර්මස්ථානයේ ඒ අදාළ පියවර අතහරින්න. ඊළඟට ඔබ ආපහු සිහිය පිටවන්නේ ඊළඟට ගන්න හුස්ම ගැන විතරයි.
තේරුණා නේද? සිහියෙන් හුස්ම ගන්න, සිහියෙන් හුස්ම හෙලන්න. ඒකට කමෙන්ට් දෙන්න යන්න එපා. හුස්ම ගත්තට පස්සේ ඒක පස්සේ කතා කර ඉන්න එපා. හුදු වෙන ක්‍රියාව දිහා අවධානයෙන් ක්‍රියාවලිය දිහා පින්වත්නි ඔබ බලන් ඉන්න. හුදු බලන් ඉන්න. ඒ හුස්ම වැටෙනවා කියන ක්‍රියාවලිය ඉබේ සිද්ධ වෙන ක්‍රියාවලියක්. එක්තරා විදිහකට ඔබ හුස්ම ගන්නෙ නෑනේ. ඒක ඔබේ තුල වැටෙනවනේ පින්වත්නි යම්කිසි හේතුවක් නිසා. අන්න ඒ වැටෙන හුස්ම දිහා ඔබට තියෙන්නේ S2 වහගෙන නාසිකාව අග්‍රය දිහා හිත තියන් ඉන්න විතරයි පින්වත්නි. හිත තියන් ඉද්දිම හරියනවා. අනිත් එක මතක තියාගන්න. ඔබ මෙතනට ඇහැ ගේන්න එපා. නාසිකාව අග්‍රයට ඔබ චක්කු විඥානිය ගේන්න එපා. මෙතනට අවශ්‍ය වෙන්නේ ඔබේ මනෝ විඥානිය. ඔබේ හිත යොමු කරන්න පින්වත්නි. ඒ නාසිකාව අග්‍රයේ වෙන සංසිද්ධියට ඔබ මෙහෙම ඇහැ පොඩි කරගෙන එහෙම් බලන් ඉන්න එපා. ඔබේ හිත යොමු කරන්න එතනට. හිතට පෙන්වන්න හුස්ම යන විදිහත් හුස්ම එන විදිහත්. ඔන්න ඕක තමයි ඔබේ පළවෙනි පියවර. සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙලනවා කියන පළවෙනි පියවර. ඉතින් දෙවෙනි පියවර තමයි පින්වත්නි දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. දීර්ඝව හුස්ම ගද්දි දීර්ඝව ගන්නවා යයි සිතනවා. කෙටියෙන් ගන්නකොට කෙටියෙන් හුස්ම ගන්නවා යයි සිතනවා. ඔන්න දෙවෙනි පියවර. එතකොට පින්වත්නි මෙන්න බලන්න භාග්‍යතුන් වහන්සේ මේ පියවර ඉතාම වටින පියවරක්. පින්වත්නි ඔබ මේ පියවර හරියට කලේ නැත්නම් ඔබට අර්පණාවට අවශ්‍ය කරන නිමිත්ත ග්‍රහණය කරගන්න පුළුවන් කමක් නැහැ. මේක ගැන දීර්ඝ වශයෙන් කියලා දෙන්න වෙලාව නෙමෙයි කාල වේලාව ඉක්මලා ගිහිල්ලා තියෙන නිසා. නමුත් මම ඔබට දෙවෙනි පියවර අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්. ඔබ මේ පියවරත් දරා ගන්න ආනාපාන සතිය ඊළඟ කර්මස්ථානයේ තුලින් අපි කතා කරමු තුන්වෙනි පියවර සහ හතරවෙනි පියවර ඒ ඇසුරින් පළවෙනි ධ්‍යානයට සමවදින්නේ කොහොමද කියලා. ඉතින් පින්වත්නි දෙවෙනි පියවර තමයි දීර්ඝව හුස්ම ගන්න විට දීර්ඝව ගන්නවා යයි දකිනවා රස්ව කෙටියෙන් හුස්ම ගන්නකොට කෙටියෙන් හුස්ම ගන්නවා යයි දකිනවා. පින්වත්නි අපි හැමෝගෙම හුස්ම එක සමාන නෑ. අපි විනාඩියට හුස්ම 60ක් ගත්තොත් බොහෝ වෙලාවට ඒ 60 පින්වත්නි 60 ආකාරයක්. එකක් අපි ඔය සුසුම් හෙලනවා කියලා දීර්ඝව හුස්ම ගන්නවා. සමහර කර අපි වේගෙන් හුස්ම ගන්න වෙලාවල් තියෙනවා. ඉතින් මේ කමඨහණි ඔබ පළවෙනි පියවර සම්පූර්ණ කළාට පස්සේ මේ පළවෙනි පියවර සම්පූර්ණ වෙන්නේ කොතනින්ද කියන එක මම කියන්නම්. දෙවෙනි පියවරේදී පින්වත්නි ඔබ කල යුත්තේ අර දැන් පළවෙනි පියවර තුල ඔබ බලන් හිටියනේ හුස්ම ඇතුළට යනවද එළියට එනවද කියලා. අන්න ඒ එළියට එන ඇතුළට යන හුස්ම දිහාවටම තවත් ඔබේ අවධානය තියුණු කරනවා. ඔබේ අවධානය තවත් යොමු කරලා ඒ යන හුස්ම වල පින්වත්නි පරස්පරයක් තියනවද කිය දකින්න. සාමාන්‍ය හුස්මට වඩා, ඒ කියන්නේ දැන් ගත්ත හුස්මට වඩා ඊළඟ හුස්ම දිගයිද කෙටිද? ඊළඟට ගන්න හුස්මට පස්ස වඩා ඊට පස්සේ ගන්න හුස්මේ වෙනසක් තියෙනවද? ඊට පස්සේ ගත්ත හුස්මට වඩා ඊටත් පස්සේ ගත්ත හුස්මේ වෙනසක් තියෙනවද? කිය දීර්ඝව ගත්තනම් ඔබ දැනගෙනම ගන්න මේක දීර්ඝ හුස්මක් කියලා. කෙටියෙන් ඔබ හුස්ම ගත්තනම් ඔබ දැනගෙනම හෙලන්න මේක කෙටියෙන් හෙලපු හුස්මක් කියලා. ඉතින් ඔබ මෙහෙම දීර්ඝයි රස්වයි කිය පින්ගනි ඔබ බලද්දී ඔබට එක්තරා වෙලාවක දැනේ. දැන් මගේ හුස්ම වල මට දිග කෙටි භාවය හොයන්න බැරි තරම් මේක එක සමානව හරියට පින්ගන්නේ ගඟක් නිහඬව ගලනවා වගේ දීර්ඝ රස ભેදයකින් තොරව හොයාගන්න බැරි තරම් සියුම් පුංචි වෙනසක් තියෙන්න පුළුවන්. නමුත් හිතාගත නොහැකි තරම් අහු නොවන තරම් පින්වත්නි සියුම් වෙනසක්වත් නැතුව ඔබේ හුස්ම එකම රටාවකට වැටෙන්න පටන් ගන්නවා. මෙහෙම කරගෙන යද්දී ඔබේ හිත සංසුන් වෙනවා පින්වත්නි. අන්න එකම රටාවකට වැටෙන්න ගත්තට පස්සේ ඔබට පින්වත්නි ඔබ දන්නවා දැන් මගේ හුස්ම දීර්ඝව යන්නෙත් නෑ. දැන් මගේ හුස්ම කෙටියෙන් යන්නෙත් නෑ. මේක එකම රටාවකට යනවා කියනක ඔබ දන්නවා පින්වත්නි. අන්න ඒකට අපි කියනවා දෙවෙනි පියවර සාර්ථක කළා කියලා. යම් කිසි වෙලාවක ඔබේ හුස්ම එකම රටාවකට වැටුණා නම් අන්න එතනට අපි කියනවා දෙවෙනි පියවර සම්පූර්ණ කළා කියලා. එතකොට පළවෙනි පියවර සම්පූර්ණ වෙන්නේ කොතනින්ද? දැන් ඔබට එනවා ඊළඟ ප්‍රශ්නේ. පළවෙනි පියවර කරගෙන ගිහලා මම හාමුදුරුවනේ කොතනින්ද දෙවෙනි පියවරට යන්න ඕනේ? ඔන්න ඔය ප්‍රශ්නේ අපෙන් අම්මලා තාත්තලා හැමතිස්සෙම අහන ප්‍රශ්නයක්. අම්මේ ඔබට මේ හුස්මත් එක්ක යන ගනුදෙනුවේදී පළවෙනි පියවර එකපාරටම හුස්ම දිහා බලන් ඉන්න බෑ. ඕක චුට්ට හිත පිට දුවනවා. ආපහු ඔබට අරන් එන්න සිද්ධ වෙනවා. ආපහු ඔබට මේක කොට්ටු වෙන්න සිද්ධ වෙනවා. සීය නුවණ වීර්ය තව වර්ධනය කරන්න සිද්ධ වෙනවා. තව වර්ධනය කිරීම තුළ ඔබට සිද්ධ වෙනවා පින්වත්නි මෙන්න මේ හුස්ම දිහාම හිත පිහිටවාගෙන ටික ඉන්න. ඔබට ටික දවසක් මේ කර්මස්ථානය කරගෙන යනකොට ඒක සතියක් වෙන්න පුළුවන්, මාසයක් වෙන්න පුළුවන්, අවුරුද්දක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්.
ඔබේ සංසාරගත කුසලයට අනුව ඔබේ සංසාරගත කුසල කර්මයන් වලට අනුරූපීව ඔබට පින්වත්නි මේක දවසින් වැඩෙන්නත් පුළුවන්. සතියෙන් වැඩෙන්නත් පුළුවන්, මාසෙන් වැඩෙන්නත් පුළුවන්. ඔබට මේ කර්මස්ථානයේ පළවෙනි පියවර සම්පූර්ණයි කියලා ඔබට දැනගන්න වෙන්නේ. ඔබ යම් වෙලාවක හුස්මත් එක්ක ඉද්දී ඔබට දීර්ඝ වෙලාවක්. අපි හිතමුකෝ හුස්ම 100ක් කියලා. උදාහරණයක් විතරයි හුස්ම වාර 100ක් කියලා හිතන්නකෝ. ඔබට දැන්නොත් දැන් මම දීර්ඝ වෙලාවක් තිස්සේ මගේ හුස්මෙන් හිත පිට අරන් යන්නේ නැතුව තනින් තන ගියා තමයි ප්‍රශ්නයක් නෑ. නමුත් බොහෝ වෙලාවක් 95ක් 96ක්ම මගේ හිත හුස්මෙම තිබ්බ කියලා පින්වත්නි ඔබට දැනේ. එක දිගට හුස්ම වාර 100ක 150ක ඔබේ හිත පිහිටවා ගන්න ඔබට පුළුවන්කම ලැබෙයි. පින්වත්නි අන්න එදාට කියනවා ඔබේ පළවෙනි පියවර සම්පූර්ණයි කියලා. ඊට පස්සේ තමයි ඔබ පින්වත්නි දැන් මගේ පළවෙනි පියවර සම්පූර්ණයි. මම මගේ හුස්ම ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. දැන් මම මේ අවධානය තවත් දියුණු කරනවා කියන සංඥාව පින්වත්නි මනසින් ඒක මේ කටින් කියන්නේ නැහැ. ඒ සංඥාව මනසින් අරගෙන කෙලින්ම ඔබ ඔබේ හිත දෙවෙනි පියවරට යොමු කරනවා. දැන් මම මේ ගන්න හුස්ම වාර දිහා බලන් ඉන්න ගමම්ම ඒක අතහරින්නේ නැහැ. ඒක දිහා බලන් ඉන්න ගමම්ම මේක දිග හුස්මක්ද කෙටි හුස්මක්ද කියලා පින්වත්නි බලන් ඉන්නවා. ඔබේ දෙවෙනි පියවර සම්පූර්ණ වෙනවා. ඔබට දිග කෙටි භාවය අඳුර ගන්න බැරිව එකම රටාවකට මේ හුස්ම වැටිච්ච දාට ඔබේ දෙවෙනි පියවර සම්පූර්ණයි. එහෙනම් පින්වත්නි අද දවසේ කාල වේලාව අපි බොහෝම වේගෙන් ගෙවිලා ගියා. ඉතින් මම ටිකක් වේගෙන් ධර්මදේශනාව සිද්ධ කළේ බොහෝ කරුණු ඔබට කියන්න තියෙන නිසා මේ කර්මස්ථානීය හරහා. ඉතින් අද දවසේ මෙතනින් එහාට මේ ධර්මදේශනාව සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ධර්මදේශනාව ඉවර කරනවා. ඊළඟ ධර්මදේශනාව තුලින් ඔබට මම අනිවාර්යෙන් මේ කර්මස්ථානීය මේ ටික මතක් කරලා තුන්වෙනි පියවර සහ හතරවෙනි පියවරත් එතුලින් ඔබ ප්‍රථම ධානය මට්ටමට යන විදිහත් මේ කර්මස්ථානීය තියෙන ගැටලු සහගත තැන් ආදී හැම දෙයක්ම පින්වත්නි ඔබට ක්‍රමානුකූලව කියලා දීලා මේ කර්මස්ථානීය සුද්ධ කරලා දෙන්නම්. ඔබට දැන් අවබෝධයක් තියෙනවා ආනාපාන සතිය කියන්නේ මොකද්ද? ඒක කරන්නේ කොහොමද? මේකේ ත්‍රිපිටකයේ තියෙන්නේ කොයි විදිහටද? මේක කිරීමෙන් අපිට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? මේකේ පියවර කීයක් තියෙනවද? නේද? අපි දැන් කර යුතු පළවෙනි පියවර දෙක මොකද්ද? ඔන්න ඔබට පින්වත්නි දැන් මේ ගැන අවබෝධයක් තියෙනවා. ඔබට පුළුවන් අද ඉඳන් මේ කර්මස්ථානීය වඩන්න පටන් ගන්න. ඔබ මේ කර්මස්ථානීය වඩන්න පටන් ගත්තොත් ඔබට ඊළඟ ධර්ම දේශනාව වෙනකොට අපි දේශනා කරන තුන්වෙනි හතරවෙනි පියවර ඉතාම වටිනවා එකක් වේවි. ඒක පිළිබඳව ඔබට ප්‍රායෝගිකව මනසින් හිත කර්මස්ථානිය අහන්න පුළුවන්කම ලැබේවි. දේශනාව අහන්න පුළුවන්කම ලැබේවි. ඔබට මේ තථාගත බුදුදහමේ ස්වකහාත බව, සම්දිට්ඨික බව, අකාලික බව, ඒහිපස්සික බව ධර්ම දේශනාව තුළදීම අවබෝධ වේවි. එයින් ඔබ තුළ තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන අතුලාන්ත ශ්‍රද්ධාව පින්වත්නි තව වර්ධනීය වේවි. ඒක අමූලික ශ්‍රද්ධාවක් නෙමෙයි, අවබෝධයෙන්ම තථාගත බුදුරජාණන් වහන්සේ සරණ යාමක්. එතුලින් ඔබේ හිත තව තවත් තථාගත ධර්මයේ පැත්තට නැවේවි. එහෙනම් ඔබ හැම දිනාටම ආරාධනා කරනවා මේ කර්මස්ථානයේ තව බාරක් අහන්න. අහලා මේක නැවත පින්වත්නි කරන්න පටන් ගන්න. පුළුවන් තරම් කාලයක් කරන්න. ඉතාම ඉක්මනින් අපේ ඊළඟ ධර්ම දේශනාව සිද්ධ වෙනවා. ඒ දවස සිහිපත් කරાવી. ඒ ධර්ම දේශනාව තුළින් ඔබට මම මේ කර්මස්ථාන ඉදිරි පියවර ටික කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැම දිනාටම ලැබුවා වූ ධර්මඥානිය උතුම් නිවන පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ඒ අවසන් වූ ධර්ම දේශනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ අරිසිමලය නාගලින පුරාණ වනසේනාසනාධිකාරී අභිධර්මාචාර්ය ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින්